සොරා එන අවස්ථාවට ඔහු සැරසී සිටිනවා. යේසුස් වහන්සේගේ පැමිණීම කවද්ද, කොයි මොහොතේද, කොයි දවසේද, කොයි අවස්ථාවේද කියලා අපි දන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වා ඒක ශීත කාලය තුල සිදු නොවන පිණිස නුඹලා යාඥා කරපල්ලා. මිත්‍රය, උන්වහන්සේගේ පැමිණීමට සියලු ලකුණු මේ වන විට සිද්ධ වෙමින් පවතිනවා. ලෝකයේ තුල දේව වචනය තුල කතා කරන හැම දෙයක්ම මේ වන විට සිද්ධ වෙමින් තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි මේ වෙලාවේ මාර්කුගේ සුභාරංචි 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි දෙවෙනි පදයේ දක්වා කියවන්න යනවා. මාර්කුගේ සුභාරංචිය 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා. උන්වහන්සේ දේව මාලිගාවෙන් පිටත් යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් ආචාර්ය බැලුව මැනව कोई आकार गल्द, कोई आकार ගොඩනැගිල්ල කියා උන්වහන්සේට කීයේ. යේසුස් වහන්සේ ඔහුට කතා කොට නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නේද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩා දමනු ලබන්නේ කිසේක. මිත්‍රය, යේසුස් වහන්සේ එදා උන්වහන්සේගේ ගෝලයන්ට කතා කළා වූ මේ දේ ක්‍රිස්තු वर्ष 70 දී සිද්ධ වුණා. ඒක අනාගත වාක්‍යයක්. දේව මාලිගාව ගලක් පිට ගලක් නැති නොවන පිණිස ඒක කඩා බිඳවූ කාලයක් වුණා. දෙවියන් වහන්සේගේ සෙනඟු ඔබ සහ මම උදැසන පාස්ටර් තෝමස් කතා කළා වූ දේශනාව තුළ ඔබ යම් දේවල් ගත්තා මේ ස්ථානයේ අම්මයි කියලා ඒ තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. බෝධේ අපිට කල්පනා කරන්න. මිත්‍රය, ඔබයි මමයි කල්පනා කරන්න අවශ්‍යයි. විශාල දේව මාලිගාවක් තිබුණා. අපි දකිනවා බොහෝ බයිබල් විශාරදයන් මේ ගැන කතා කරනවා. සාලමෝන්ගේ ద్వාර මණ්ඩපය කියන ස්ථානයේ පමණක් සාලමෝන් සක්මන් කළා වූ ඒ සක්මන් මළුව පමණක් 50,000 සෙනඟකට වාඩි වෙන්න පුළුවන් පහසු ඇතුව. දේව මාලිගාව විශාල ස්ථානයක්. හරියට ෆුට්බෝල් ග්‍රවුන්ඩ් 15ක් විතර විශාලයි ඒ ස්ථානය. දේව මාලිගාවේ ගල් ගැන කතා කරනවා. දේව මාලිගාවේ එක ගලක බර ඔබ දන්නවද කොච්චරද කියලා? දේව මාලිගාවේ එක ගලක බර රාම්තල් 800ක් පමණයි. විශාල ස්ථානයක්. නමුත් ඒ සියල්ල කඩා බිඳ ලෝකයට පීඩා පැමිණෙනවා. ලෝකයට ප්‍රශ්න පැමිණෙනවා. ලෝකයට කරදර පැමිණෙනවා. ඒ අතරේ කිතුණුවන්ට කතා කරනවා දේව වචනේ. විවිධ වූ ප්‍රශ්න වලට පත් වෙනවා. සිරකවල් වලට මිනිස්සු අරගෙන යනවා අපව. නීතිය හමුවට අරගෙන යනවා. ඔබයි මමයි මේ හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. ලෝකය ගැන කතා කරනවා. මේ 13 වෙනි පරිච්ඡේදයට අපගේ අවධානය යොමු කරන අවස්ථාවේදී යේසුස් වහන්සේගේ ගෝලෝ අහන ප්‍රශ්නය 3 වෙනි පදේ උන්වහන්සේ දේව මාලිගාව ඉදිරියේ ඔලිව කන්දේ වැඩ වුන් කල පේත්‍රස්ට යාකෝබ්ට යෝහාන්ට ඇන්ද්‍රාට රහසින් උන්වහන්සේට කතා කොට ඒ දේ කොයි කලක සිද්ධ වන්නේද? ඒ සියල්ල සිද්ධ වෙන්න යන කල ඊට ලකුණු කිව්වෙක්ද කියා අපට කියවමයි කීවෝය. යේසුස් වහන්සේ දේව මාලිගාව ඉදිරියේ තිබුණා වූ ඒ කන්දට නැග්ගා යාඥා කරන පිණිස ඔලිව කන්දට. යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් ගන්නවා ෂේප් එකේ. මොකද්ද ගෝලියෝ අහන්නේ? ඔබ වහන්සේ මේ කියනා වූ කාලය කවද්ද එන්නේ? මිත්‍රය, යේසුස් වහන්සේ පැමිණෙන බව අපේ ආච්චිලා කිව්වා. අපේ සීයලා කිව්වා. අපේ මුදුන් මිත්තෝ කිව්වා. තාමත් උන්වහන්සේ ආවේ නැහැ කියලා ඔබ කල්පනා කරමින් සිටින්නේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම පැමිණෙනවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම පැමිණෙනවා. දේව වචනය තුල අපි දකිනවා යේසුස් වහන්සේගේ පැමිණීම ගැන පරණ විශ්ුනේ පළවෙනි පැමිණීම ගැන අනාගත වාක්‍ය 330ක් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම දෙවෙනි පැමිණීම ගැන 2000කට වඩා යේසුස් වහන්සේගේ පැමිණීම ගැන අනාගත වාක්‍ය බයිබලයේ පුරා තිබෙනවා.
මිත්‍රය මේ සියල්ලේදීම කතා කරන එක දෙයක් තිබෙනවා. ඔබයි මමයි සදාකාලික රාජ්‍යයට ඇතුළත් වෙන්න අවශ්‍යමයි. මේ පොළවේ ජීවිතයේ తాවකාලිකයි. පොළවේ කාරණා ගැන හිතන එක අත්හරින්න. පොළවේ සම්පත් ගැන හිතන එක අත්හරින්න. ඒ දේවල් ගැන තරතර වෙන එක අත්හරින්න. ඔබ කල්පනා කරන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ගැන. ඔබ ඒකට දෙවියන් වහන්සේ තුළ සූදානම් වෙන්න. බයිබලයේ කතා කරනවා ඊටමත්ම වැදගත් කාරණා කීපයක් තවදුරටත්. මේ වචනේ කතා කරනවා මනුෂ්‍ය පුත්‍රයා සිතන පැයකදී පැමිණෙන්නේ නැහැ. මතේ 24 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ තුල කතා කරනවා. පළවෙනි පේතෘස් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ තුල කියනවා සියලු දේවල අන්තිමේ පැමිණෙනා කියලා. හැම දෙයකම කෙලවරට අපි ඇවිල්ලා ඉන්නේ. कोई मोतेदी उन्वासे පැමිණෙයි අපි දන්නේ නැහැ. ලෝකයේ තුල සූදානමක් අවශ්‍යයි කිතුනුවන්ට. මේ පොළොවේ අපි ජීවත් වෙන්නේ తాවකාලික ජීවිතයක් විතරයි. නමුත් සදාකාලික ස්ථානය ඔබේ මගේ ස්වර්ගය. හalleluya. මේ ජීවිතේ පොළොවේ ඔබට එක අවස්ථාවක් ලැබෙන්නේ. සමහර අය කතා කරනවා නේද? භවයන් ගැන. භවයෙන් භවය ඊළඟ භවයේදී ඊළඟ භවයේදී මම උපදිනවා මේ විදිහට. නමුත් දේව වචනේ කතා කරනවා භවයක් ඔබට නැහැ. ඔබට ජීවිතයක් කියලා ලැබෙන්නේ එක අවස්ථාවයි. මේක තමයි ඔබට ලැබෙන එකම අවස්ථාව. ඔබ උන්වහන්සේව අදාගෙන තිබෙනවා. උන්වහන්සේව අදාගෙන ඔබට ස්වර්ගයේ නැතිව ඔබට යක්ෂයට අයිති ස්ථානය ලැබුණොත් ඔබ ඒ ගැන සන්තෝෂ වෙනවා. දේව වචනේ කියනවා මට ස්වාමිනී කියන කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත කරන්න විතරයි ස්වර්ගයට යන්නේ. ඒ නිසා පාපයක් හරියට පිරිසිදුව ජීවත් වෙන්න තීරණයක් ගන්න. දෙවියන් වහන්සේගේ හදවතට එකඟව කටයුතු කරන්න උත්සාහ කරන්න. මේ ලෝකයේ තිබෙන දේවල් බදාගෙන ඉන්න එපා. මේ ලෝකයේ තිබෙන දේවල් ගැන ඇලුම් කරන්න එපා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔබ ආයෝජනය වෙන්න. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ආයෝජනය කරන මොහොතේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය උසස් කරන්නට බයිබලයේ කතා කරනවා පොළවේ පමණක් නොවේ ස්වර්ගයේ නුඹලා වස්තු රැස් කරන්න කියලා. මිත්‍රය ඔබ මේ පොළවේ රැස් කරන ඔබ රැස් කරගත්තා වූ හැම දෙයක්ම දාලා ලස්සන ගෙවල් ඔබ දාලා ලස්සන යාන වාහන ඔබ දාලා ලස්සනට ඔබ රැස් කරගත්තු හැම දෙයක්ම ඔබ දාලා නමුත් මේ පොළොවට විතරයි ඔබ වැදගත්. ස්වර්ගයට මේවා වැදගත් නැහැ. ඔබ කෝටි ගාණක් වියදම් කරලා ඔබ උදෙසා බොහෝ දේවල් කරගන්න පුළුවන්. නමුත් ඔබ අමතක කරන්න එපා මේ හැම දෙයක්ම දාලා මේවට අයිතිකාරව නැති වෙන්න යනවා. මේවා කිසිම කෙනෙක් අයිති වෙන්න යන්නේ නැහැ. මේ පොළොවේදී ඔබ පරිහරණය කරන දේ විතරයි. නමුත් ඔබ කල යුත්තේ ඔබෙන් නැති කරන්නට බැරි ඒ වස්තුව ස්වර්ගයේ රැස් කිරීම විතරයි. යේසුස් වහන්සේගේ ඥානව ස්වාමීනි කවද්ද මේ දේවල් වෙන්නේ? කොයි කාලයකද සිද්ධ වෙන්නේ? යේසුස් වහන්සේ කියනවා මනුෂ්‍ය පුත්‍රයාවත් දේව දූතයෙක්වත් උන්වහන්සේගේ දවස ගන්න නැහැ. නමුත් මේ දේවල් සිද්ධ වෙන කල නුඹලා දැනගනිලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ යේසුස් වහන්සේ දොරටු සමීපයේ සිට බව. මිත්‍රය යේසුස් වහන්සේ මේ වන විට දොරටු සමීපයේ සිටිනවා. උන්වහන්සේ පැමිණ අවස්ථාවේදී ඔබයි මමයි සූදානම්ද උන්වහන්සේගේ පාමුලට යන්න. නැත්තම් අර ලෝකයේ භාර්යාව වගේ ඔබ හැරිලා ආත බලන කෙනෙක්ද? හැරිලා ඔහුගේ සම්පන්නිය බලන කෙනෙක්ද? මිත්‍රය ඔබ රැස් කරන හැමදේම ඔබ දාලා යනවා. ඒක වැඩක් නෑ. මා නැවතත් ඔබට කියනවා. නමුත් ඔබ ස්වර්ගයේ වස්තු රැස් කරගන්න. යහපත් දේ කරන්න, සුද්ධ දේ කරන්න, දෙවියන් වහන්සේගේ හරිමති වෙන දේ කරන්න. ඔබට ලැබෙන මේ අවස්ථාව නැවත ඔබට ලැබෙන්නේ නෑ. අන්තක්‍රිස්තුස්ගේ පාලනයක් ගැන කතා කරනවා. අවුරුදු 7ක් ස්වර්ගයට අපි ඔසවනවා. මේක ලොකු විෂයක්.
පැය භාගයකින් විනාඩි 20කින් විනාඩි 15කින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොළවේ ඉතිරි වෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අය ඒ පාලනයට යටත් වෙනවා. බයිබලයේ කතා කරන එකම මුදල් ක්‍රමයක්, එකම නායකයෙක්, එකම පාලකයෙක්, එකම පාලන තන්ත්‍රයක් මේ පොළොව තුල සිද්ධ වෙනවා. දේව වචනේ කියනවා යක්ෂයාගේ ලකුණ, සාතන්ගේ ලකුණ, අන්ත ක්‍රිස්තුස්ගේ ලකුණ වූ 666 දරන්නා වූ අයට විතරයි රාජ්‍යයේ වරප්‍රසාද ලැබෙන්නේ. වඩු ගන්න පුළුවන් කමක් නැහැ අනිත්. මිල දීලා ගන්නවත් පුළුවන් කමක් නැහැ. කිසි ආකාරයකින් රජයේ ලැබෙන කිසි වරප්‍රසාදයක් ඕට ලැබෙන්නේ නැහැ. මේ ඉදිරි වෙලා ස්වර්ගයට යන්න බැරිව මේ ලකුණ දරන්න අකමැති හැම කෙනෙක්ම වද කරන්න යනවා, මරන්න යනවා. ඕන් මරුණොත් ඕන් වේද සාක්ෂිකාරයන් හැටියට ස්වර්ගයට උන්වහන්සේ ගෙන යන්න යනවා. අපි බාර ගන්න යනවා ස්වර්ගය. නමුත් ඒ ස්ථානයට නෙමෙයි අපි ඉන්න ඕනේ. සමහර අය කියනවා පළවෙනි සැරේ ඒ ලෙවල් බැරි වුණොත් දෙවෙනි සැරේ හරි දාගන්න. ඒ පළවෙනි සැරේ දාගත්තා මොකද? ඒකට ඔබ උනන්දු වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබට වෙන chance එකක් අවස්ථාවක් නැහැ. ඔබ ගැන අනුකම්පා කරලා දෙවියන් වහන්සේ පවුනේ කියලා ඔබ අරන් යන්නේ නැහැ. යේසුස් වහන්සේ. ඒව වචනේ තාමත් පැහැදිලිව කියනවා. උන්වහන්සේ පැමිණෙන මොහොතේ ඔබ සැනසීලා ඉන්න හරියට එක කෙරවලක ඉඳලා අනිත් කෙරවල දක්වා එකට දෙවියන් වහන්සේගේ දූතයන් උන්වහන්සේගේ කැමැත්ත තුල ජීවත් වෙන මිනිසුන්ව උන්වහන්සේ එක ස්ථානයකට එකතු කරනවා. වැටලුවසා එළුවන් උන්වහන්සේ වෙන් කරනවා. ඒ වචනේ කියන ඇසිපිය ගසන ශරේකින් ඒ දේශ මේ පොළවේ අන්ත ක්‍රිස්තුස්ගේ පාලනයට ඔබ නතුවෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. ඔබ ස්වර්ගයට උන්වහන්සේ ඔසවද්දී පළවෙනි අවුරුදු 7ට පොළවේ අවුරුදු 3මාරක කාලයක් යහපත් කාලයක් හැටියට දකින්න. හොඳ කාලයක් හැටියට. නමුත් මේ පාලනය තුල තිබෙනවා ඊශ්‍රායලට කතා කරන්න යනවා අන්ත ක්‍රිස්තුස්. මොකද ඔබේ දේව මාලිගාව අපි කලන්න, අපි ඔබට උපකාර කරන්න, අපිත් එක්ක රැස් වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. වංචා සහිත වේදේ කරනවා. මේ සුළුම් පිළිම මේ හැම දෙයකටම බලය දෙන්න යනවා. ඕන් කතා කරයි, ඕන් ඇවිදි, ඕන් බලවත්ය කරයි. යක්ෂයා මෙවැනි ආකාරයේ මුලාවකට පත් කරනවා. යේසුස් වහන්සේගෙන් අහනවා මේ දේවල් ගැන ලකුණු මොනවද ස්වාමී? මේ අවස්ථාවේ යේසුස් වහන්සේ ලකුණු 8ක් කතා කරනවා. අද ඔබ ගෙදර ගියාට පස්සේ 13 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න. ඒ ස්ථානයේ යේසුස් වහන්සේ ලකුණු 8ක් ගැන කතා කරනවා. ලකුණු 8ක් ගැන මම ඊයේ දවසේ 13 වෙනි පරිච්ඡේදයේ කියවති ඒ ස්ථානයේ එක තැනක කියනවා ඔබ මෙතෙක් කාලයක් නොදැක්කා වූ ඔබ නොඇසුවා වූ භයානක දේ හැමිනෙන්න තියෙනවා. අද අපි අහන්නේ මොනවා ගැනද? අපි අද අහන්නේ මේ වෛරස් එක ගැන විතරයි. ලෝකේ කොවිඩ් ගැනයි අපි අහන්නේ. නමුත් ඊට වඩා භයානක දේ හැමිනෙනවා. හස්තෝමස් කතා කරන වෙලාවේ කිව්වා අපි සූදානම් වෙන්න. යේසුස් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා නුඹලා යාඥාවෙන් අවදිමත්ව සිටපල්ලා. මක්නිසාද උන්වහන්සේ පැමිණෙන්නේ උත්තම දේවදූතයන්ගේ හඬද මාත් හොරණය ශබ්දයේ ඇතුව උන්වහන්සේ බලාපොරොත්තු වෙන්න යනවා. ඒ මොහොතේදී ජනයන් වැළපෙන්න යනවා. බලවත් දේ සිද්ධ වෙන්න යනවා. උන්වහන්සේ තුල මිනිසු ඒ වෙලාවේ පසුතැවිලි වුණාට වැඩක් නැහැ. යේසුස් වහන්සේගේ මිනිස්සු කතා කරලා කියනවලු ඔබ වහන්සේගේ නාමයෙන් අපි යක්කුදුරු කෙරුවා, යක්ෂයන්ව දුරු කෙරුවා, රෝගීන්ව සුව කෙරුවා. උන්වහන්සේ කතා කරලා මොකක්ද කියනවා කියන්නේ? අවිශ්වාසවන්ත තැනැත්තනි, මට කීකරව ජීවත් නොවුණා වූ තැනැත්තනි, මම නුඹලව දන්නේවත් හඳුනන්නේවත් නැහැ. මිත්‍රය ඔබයි මමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් ඇති. අපි හැම මොහොතකදී යේසුස් වහන්සේ දැනෙනවද? මට බයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. සමිත්
නිතර කියනවා මේ වෙලාවකට වීඩියෝට වගේ මොකද කියන්නේ අම්මෝ පාස්ටර් ගොරෝලා අයියේ විදුලි පොඩක් යකුන් ගාත් මම නම් පසුතැවෙනවා. එකෙන් අදහස් කරන්නේ පාස්ටර් අමිත් පව් කරනවා කියන එක නෙමෙයි. නිතරම දෙවියන් වහන්සේ තුල විශ්වාසය. හalleluya. සෑදී සිටින්න ඕන. අදවස් ඔබට ගෙදර ගිහිල්ලා ඔබට දේව ගෙදර වැඩක්. යේසුස් වහන්සේ ලකුණු 8ක් ගැන කතා කරලා තියෙනවා. ඒ ලකුණු 8 ගැන ඔබ කල්පනා කරලා බලන්න. යේසුස් වහන්සේ කතා කරනවා මාර්ක් 13 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ. නමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත. ස්වර්ගයේ සිටින දේව දූතෙක්වත් පුත්‍රයාවත් නොදනිති. එනිසා මිත්‍රය ඔබයි මමයි දෙවියන් වහන්සේගේ මිනිස්සු. අපේ සභාවේ පවුල් 52ක් ඉන්නවා. මේ පවුල් 52කින් මේ සභාවට පැමිණෙන්නේ කී දෙනාද? පවුල් 52කින් සමහර අයගේ එක්කෙනයි එන්නේ. දරුවෝ ටික ගෙදර, ස්වාමි පුරුෂයා ගෙදර, පිරිඳ ගෙදර, නැත්නම් තවත් කවුරුහරි ගෙදර. මිත්‍රය ඔබ කල්පනා කරන්න ඕනේ. මොකද ඔබ විතරක් ස්වර්ගයට යනවා. ඔබ විතරක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනවා. ඔවුන් නිරාගුකට ඇතුල් කරනවා. ගින්නෙන් සහ ගෙන්ද ගමින් දැවෙන්නා වූ විලේ ඔබගේ කොටස වෙන්න තියන්න එපා. ඔබයි ඔබේ දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය තියෙනවා වගේ. ඔබ නිතරම කියන්නේ ඔබ මා සමග මේ ගමන යන්න සූදානම් වෙන්න ඕනේ. සූදානම් වෙන්න ඕනේ. ඔබ නිතරම මේ ගමනට සූදානම් වෙලා ඉන්න. මිත්‍රය උන්වහන්සේගේ පැමිණීම කොයි මොහොතේද කොයි යාමේද ඔබවත් මමත් දන්නේ නැහැ. ඒ නිසා ඔබෙන් මම පළවෙනියට ඇසුවා වූ ප්‍රශ්නය ඔබ ගමනට සූදානම්ද? ඔබ පසුතැවෙන්නේ වෙන්න. පව් අත්හරින්න පාපය තුලින් අයින් වෙලා ජීවත් වෙන්න. මක්නිසාද පව්කාරී ස්වර්ගයට ඇතුල් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේගේ වචන වලට ඔබගේ අවධානය යොමු කරන්න. බයිබලයේ කතා කරනවා නුඹේ සිතින් නුඹ අදහගෙන නුඹේ මුඛයෙන් නුඹ ප්‍රකාශ කරපු වෙලාවේ නුඹට දෙවියන් වහන්සේගේ දරුවෙක් උන්වහන්සේ කරුණාව නුඹේ පව්මට කියා දීලා නුඹ අත්හැරියට පස්සේ නැගෙනහිර බස්නාහිර දුරස් කරන්නත් මේ නුඹේ පව්මම අමතක කරලා දැම්මා. ඒක මූදේ ගැඹුරට මම දාලා තියෙනවා. නමුත් අද තවමත් ඔබ පව් කරමින් යේසුස් වහන්සේව දිනපතා කුරුසේ යන ගසමින් ඔබ ජීවත් වෙන කෙනෙක් නම් ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රමිතියම නැත්නම් යේසුස් වහන්සේගේ පැමිණීමට උන්වහන්සේ ඔබ සුවන්ත යන්නේ නැහැ. ඔබට පොළවේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔබට ස්වර්ගික ජීවිතය හම්බෙන්නේ නැහැ. ඔබේ පවුලේ අය සමග පුළුවන් තරම් සුද්ධව ජීවත් වෙන්න. ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න. ඔවුන් ගැන හොයලා බලන්න. ඔබ විතර ස්වර්ගයට ගියා නැතිද? ඔවුන් සදාකාලික ගිනිවිලේ යක්ෂයාට අයිති ස්ථානයේ ඔවුන්ගේ කොටස වෙනවට ඔබ කැමතිද? ඔබ ඔවුන්ට ආදරේද නැද්ද? ඔබ මේ ගැන කල්පනා කරලා බලන්න. මිත්‍රය, දේව වචනේ ඉතාමත් මේ කාරණා ගැන පැහැදිලි කරලා කතා කරනවා. උන්වහන්සේගේ වචනේ කතා කරනවා මතේ 24 වෙනි පරිච්ඡේදයේ මානවකත්වයට මතක් කරනවා මේ දේවල්. 24 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ කියනවා මනුෂ්‍ය පුත්‍රයා නොසිතන පැයකදී එනසේක. නොසිතන පැයකදී ඔබ සමහර වාහනේ ඩ්‍රයිව් කරමින් ඉන්නේ. ඔබ දන්නේ යේසුස් වහන්සේ දැක්කේ කියලා. ඒ වෙනවනම් ඔබ ගෙදරට වෙලා ඉන්නේ. ඔබ කෑම පිස්සුමින් වෙන්න ඇතින්නේ. ඔබ නාන කෙනෙක් වෙන්න පුළුවන්. නාමින් ඉන්න පුළුවන් මේ වෙලාවේ. ඔබේ පෞද්ගලික දේවල් ඔබ කරමින් ඉන්න. දේව වචනේ කියනවා මනුෂ්‍ය පුත්‍රයා නොසිතන පැයකදී ඒකාන්තයෙන් වෙනවා. ඒකාන්තයෙන් වෙනවා. ඒකාන්තයෙන් වෙනවා. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ දවස් 40ක් උන්වහන්සේගේ ගෝලයන්ට පෙළමින් විවිධ වූ දේ කතා කරමින් දේව රාජ්‍යය ගැන උගන්වමින් උන්වහන්සේ කතා කළා. උන්වහන්සේ පොසවා ගත්තා වූ දවසේ
දැක්කා උන්වහන්සේගේ ගෝලෝ උන්වහන්සේ උසෝ. දෙවියන් වහන්සේගේ දූතයන් දෙන්නේ දෙපැත්තේ ඉඳලා කියන්නේ මොකක්ද? නුඹලා අද දවසේ දකින මේ තනන් වහන්සේ අද උසෝ. නමුත් උන්වහන්සේ නැවත පැමිණෙන බව නුඹලාගේ හදවත තුළ තියාගන්න. මක්නිසාද උන්වහන්සේ ඒකාන්තයෙන්ම පැමිණෙන්නේ. මෙවැනි විශාල විෂයක් ඊටම කෙටි කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේ තුළ ඔබට සීකඳවීමක් අවශ්‍යයි. යේසුස් වහන්සේ ඒකාන්තයෙන් ඒ නිසා ඔබේ ජීවිතයේ මේ පොළොවේ ඔබට ලැබෙන එකම අවස්ථාව හිතට කල් දාන්න එපා. ඔබට පසුතැවිලි වෙන්න වෙයි. ඔබේ ජීවිතය හරියට සමාව දෙන්න ඉන්නට සමාව දෙන්න. අතාරින්න තියෙන හැමදේම අතාරින්න. යේසුස් වහන්සේ නිසා. උන්වහන්සේ ඔබට මාත් ලෙස ආශිර්වාද කරනසේකවා. මේ වචනය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනසේකවා. දේව වචනයට අනුව ඔබ කල්පනා කරන්න. ඔබ උන්වහන්සේගේ පැමිණීමට ඒ ස්වර්ගික ජීවිතයට ඇතුළට ඔබ සුදුසු වෙන බවට ඔබ සහතිකයක් ලබා ගන්න. ඒ අනුව ජීවත් වෙන්න, ඒ අනුව ඇදහිල්ලෙන් ඉන්න, ඒ අනුව කටයුතු කරන්න. දෙවියන් වහන්සේ